පැත්තක් නොගත් දේශපාලනයේ අපක්ෂපාතීත්ව ටෝක් 24 අද දවසේදී ටෝක් 24 වැඩසටහනට අපිත් සමග සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකාවේ තවත් එක් වගකිව යුතු චරිතයක් ජනතාවගේ ප්‍රශ්න ඔහුගෙන් අහන්න අද අපි ටෝක් 24 වැඩසටහනට සම්බන්ධ කරගත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. කාවින්ද හේෂාන් ජයවර්ධන කොහොමද ඔබතුමා දේශපාලනය පටන් ගන්නේ? රාවින්දු ප්‍රථමයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා අද දිනේ මේ වැඩසටහනට මාව සම්බන්ධ කර ගැනීම පිළිබඳව. වගේම විශේෂයෙන්ම දේශපාලනයට මම සම්බන්ධ වුණේ මගේ පියා දිවංගත දොස්තර ජයලජ්ජාවර්ධන මහත්මයාගේ අභාවයෙන් පස්සේ මම ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වෙනවා. වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු අවසන් කරලා 2013 වසරේ ලංකාවට ඇවිල්ලා ඉන්න අවස්ථාවේ තමයි මගේ පියා අපි අතරින් වෙන් වෙන්නේ. ඊට පස්සේ 2014 තිබුණු පළාත් සභා මැතිවරණයට ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවකට අපගේ නායකතුමාගේ ඉල්ලීමක් පරිදි පළාත් සභා මැතිවරණ ඉදිරිපත් වෙලා පළාත් සභා මැතිවරණේ ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවෙනියා වෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒකත් එක්ක තමයි ක්‍රියාකාරී දේශපාලනය ආරම්භ කරන්නේ. ඔබේ පියා දොස්තර ජයලජ්ජාවර්ධන මහත්මයා ඔබේ පියා දැකපු ඔබේ පියා පතපු දේශපාලන ගමනද ඔබ මේ වර්තමානයේ යමින් ඉන්නේ? ඇත්තටම රවින්දු මගේ පියා දැකපු පතපු දේශපාලන ගමන තමයි මේ රටේ ජාති ආගම් කුලමල ભેදයකින් තොරව රටට ඉදිරියට යන්නට පුළුවන් ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට ගොඩනැගෙන්න පුළුවන් රටක් බිහි කිරීම. මම හිතන්නේ ඒක අපේ යුතුයකමක් වගකීමක් බවට පත් වෙනවා. මම උත්සාහ ගන්නවා හැම අවස්ථාවකදීම ජාති ආගම් කුලමල ભેදයකින් තොරව මේ රට ගොඩනැගීම සඳහා ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයේ සහිත ජාතියක් හැටියට ගොඩනගන්න අවශ්‍ය කරන දේශපාලන නායකත්වය ලබා දෙන්න. එතකොට ඒ දැක්ම සමග වර්තමානයේ ශ්‍රී ලංකාවේ මේ ක්‍රියාත්මක වන දේශපාලන සංසන්දනය කරොත් වර්තමානයේ මේ ක්‍රියාත්මක වන දේශපාලනය ගැන ඔබතුමා මොකද හිතන්නේ? තෘප්තිමත්ද? නෑ රවින්ද්‍ර, ඇත්තටම වර්තමාන දේශපාලනය ගත්තහම ඔබ දන්නවා ජාතිවාදයට මුල් තැන දීලා තියෙන්නේ. ආගම්වාදයට මුල් තැන දීලා තියෙන්නේ. ආගමික අන්තවාදයට මුල් තැන දීලා තියෙන්නේ. ඒ වගේම රට බෙදන්න, රට කඩන්න, රට වෙන් කරන්න, ඒ තුලින් දේශපාලන වාසි ලබා ගන්න එක් දේශපාලන පක්ෂات දේශපාලන නායකයන්ු කටයුතු කරනවා. ඒක අපිට පේනවා. හැබැයි ඒ පේන දේ අහක බලාගෙන අපේ යුතුයකම අපේ වගකීම ඉෂ්ට සිද්ධ නොකරනවා නම් ඒ කියන්නේ අපිත් ඒ ගොඩට හා සමාන පුද්ගලයන් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපිට තියෙන වගකීමක් රට දැනුවත් කරන්න, රටේ තරුණයන් දැනුවත් කරන්න. ඒ වගේම මේ ආගමික අන්තවාදයන්, ඒ වගේම ජාතික අන්තවාදයන්, ජාතීන් අතර බෙදීම් වෙන් කිරීම ඇති කරමින් ඒ තුල දේශපාලනය කරන පුද්ගලයන්ට එරෙහිව අපේ සටන ගෙන යාම අපේ යුතුයකමක් හා වගකීමක් වෙනවා. ඒ සටන ගෙන යන්න සමගි ජන බලවේගය ඇත්තටම මේ කියන විදිහට සමගියෙන් දෙන්නේ. සමගි ජන බලවේගය රවින්දු තාමත් පුළුල් දේශපාලන ප්‍රවාහයකින් ගොඩනැගිච්ච දේශපාලන පක්ෂයක්. මේකේ වැදගත් වෙන කාරණේ තමයි පක්ෂයේ නායකත්වය. පක්ෂයේ නායකත්වයේ ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ සමස්ත ජනතාවටම නායකත්වය අද ලබා දෙමින් කටයුතු කරනවා. එතුමාගේ හුස්ම වැඩසටහන ගත්තා. ඒ වගේම සක්වල වැඩසටහන ගත්තා. ඒ වගේම අනිකුත් සමාජ සත්කාර වැඩසටහන් ගත්තා. ජාතියකට ආගමකට ලඝු වෙච්ච කොටු වෙච්ච දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි සමගි ජන බලවේගය කියන්නේ. ඒ නිසා පුළුල් දේශපාලන පක්ෂයක් හැටියට අදහස් වලින් පෝෂණය වෙච්ච දේශපාලන පක්ෂයක් හැටියට විවිධත්වයට මුල් තැන දෙන පක්ෂයක් හැටියට නායකත්වය ආදර්ශමත් නායකත්වයක් පෙන්වා දීලා තියෙනවා. මේ රටේ ජාතික එකමුතුකම, ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා මුස්ලිම් ජනතාව, ඒ වගේම ද්‍රවිඩ ජනතාව, සිංහල ජනතාව, ආගම් හැටියට ගත්තොත් කතෝලික, බෞද්ධ, හින්දු, මුස්ලිම් මේ සියලු දෙනා එකතු කරගත්ත පුළුල් දේශපාලන සමාජීය ගමන් මාවතකට මේ රට ගෙනියා යුතුයි. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා සමගි ජන බලවේගය පුළුල් වැඩපිළිවෙලක් මේ වෙනකොට ක්‍රියාත්මක කරමින් යනවා. අපි කවමදාක්වත් දේශපාලන වාසි ලබා ගැනීම සඳහා දේශපාලන වශයෙන් මැතිවරණ ඉලක්ක කරගෙන මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ජාති ආගම කුලය ඉලක්ක කරගත්ත දේශපාලන ගමන් මාවතක යන්නේ නැහැ. අපි
මෙය ප්‍රතික්ෂේප කරන දේශපාලන පක්ෂයක්. අපේ අරමුණ අපේ ප්‍රතිපත්තිය බවට පත් වෙලා තියෙන්නේ ජාතිකත්වය, ඒ වගේම ශ්‍රී ලාංකීය ජාතික අනන්‍යතාවය. එතකොට දැන් ඔබතුමා කියනවා ඔබතුමාලගේ දේශපාලන පක්ෂ විසින් ಜಾති අතර බෙදීමක් ඇති වෙන්නේ නැහැ එකමුතු වෙන ගමනක් කියලා. ඔබතුමා අනෙක් අන්තයේ සඳහන් කරන රටේ වර්තමාන දේශපාලන ක්‍රමය තුල ಜಾති ආගම් බෙදීම් තියෙනවා කියලා. එතකොට ඔබතුමාන්ලා නෙමෙයි නම් මේ බෙදීම් ඇති කරන්නේ. කවුද මේ බෙදීම් ඇති කරන්නේ? ආණ්ඩු පක්ෂයේද අපි කෙලින්ම කතා කරොත් නැත්නම් වෙන දේශපාලන පක්ෂයක්? අපිට මතකයි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මැතිවරණයේ ජයග්‍රහණය කරලා තුමා දියුණුම් දෙනකොට කරපු ප්‍රකාශය. ඔබට මතකයි. තුමා කිව්වා 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ බහුතරයක් විතර සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දෙන් තමයි මම පත් වුණේ කියලා. ඒ ප්‍රකාශයම එතුමා තහවුරු කරා පාර්ලිමේන්තුවේ පැවතිච්ච වාර ආරම්භ කිරීමේ එතුමාගේ අදහස් දැක්වීමේදී. අපි ඒක හෙලා දකිනවා. අපි දකින්නේ සිංහල බෞද්ධ හෝ වේවා, සිංහල කතෝලික හෝ වේවා, ද්‍රවිඩ හින්දු හෝ වේවා, ද්‍රවිඩ කතෝලික හෝ වේවා, එහෙම නැත්නම් මුස්ලිම් හෝ වේවා, මේ රටේ සමස්ත ජනතාව. ඇයි අපි බෙදෙන්නේ? ඔබ කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඇති ඉපදෙනකොට සිංහල දෙමව්පියන්කට ඉපදෙන්න. මම කවදාකවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ මව බෞද්ධ වෙලා තාත්තා කතෝලික වෙන්න. හැබැයි ඒ අනන්‍යතාව තුළ තමයි මම ගොඩ නැගුණේ. මම ආඩම්බර වෙනවා මම සිංහල කතෝලික පුරවැසියෙක් හැටියට. හැබැයි කවදාකවත් මම දේශපාලන වශයෙන් එය ඉස්මතු කරන්න උත්සාහ ගන්නේ නැහැ. මොකද ඒ තුලම රට බෙදීමකට ලක් වෙනවා කියන එක අපිට හැඟෙනවා. හරි මේ රට ඉස්සරහට යනවා නම් අපේ රට සිංගප්පූරුවක් කරන්න කතා කරන උදවිය, ලී කුවන් යූන් ගැන කතා කරන අය, මහතිර් මුහම්මඩ්ලා ගැන කතා කරන අය ප්‍රායෝගික වෙලා බලන්න ඒ අයගේ දේශපාලන ගමන් වාවත කෙරෙහි. සිංගප්පූරුවේ ඉන්දියානු ජාතිකයන් ඉන්නවා, මැලේසියන් ජාතිකයන් ඉන්නවා, චීන ජාතිකයන් ඉන්නවා. හැබැයි ඒ අය සිංගප්පූරියන්ස්ලා හැටියට තමයි ගොඩ නැගිලා තියෙන්නේ. ඒ තුල තමයි ඒ රටේ සාර්ථකත්වයේ දියුණුභාවය, දේශපාලන ආර්ථික දියුණුභාවය ගොඩ නැගිලා තියෙන්නේ එතන. ඒතකොට අපි බෙදිලා වෙන් වෙලා දේශපාලනය කරනවා. අපිට ද්‍රවිඩ පක්ෂ තියෙනවා, අපිට මුස්ලිම් පක්ෂ තියෙනවා. ඒතකොට වර්තමාන රජය මොකද කරන්නේ? රජයකට උඩගෙඩි දෙන්න සිංහල පක්ෂ බවට පත් වෙලා සිංහල ඡන්දදායකයට විතර කතා කරනවා. ඒ තුලම අපි බෙදිලා. අපි ඒතකොට දේශපාලනය කරන්නේ තමන්ගේ ජයග්‍රහණය ඉලක්ක කරගන්නේ ජාතිවාදය තුල. ඉතින් මේ රට ඉස්සරහට යන්නේ කොහොමද? ඒතර ඒ තුලම පේන්නේ නැද්ද? ද්‍රවිඩ පක්ෂ එකතු වෙලා ඉල්ලීමක් කරනවා. ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝඩි අග්‍රාමාත්‍යතුමාගේ මේ රටේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න කියලා. එදා ඊළම ඉල්ලපු ද්‍රවිඩ නායකයෝ ප්‍රභාකරන් ඇතුළු අද ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලනවා. මම හිතන්නේ ඒක තමයි විය යුත්තේ. ප්‍රජාතන්ත්‍රවාදයයි දිය යුත්තේ. ප්‍රජාතන්ත්‍රවාදය තුල රවින්දු හෙට මට ගිහිල්ලා උතුරේ ඡන්ද ඉල්ලන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට ද්‍රවිඩ තරුණයෝ මට ඡන්ද දෙයි. ගම්පහ දිස්ත්‍රික්කයට ඇවිල්ලා තව මුස්ලිම් හෝ ද්‍රවිඩ තරුණයෙකුට ඡන්ද ඉල්ලන්න පුළුවන්කම ලැබෙයි. මේ ප්‍රදේශයේ ජනතාව ඡන්ද ලබා දෙයි. ඒ පුද්ගලයා හොඳයි නම්, ඒ පක්ෂය හොඳයි නම්, ඒ පක්ෂයේ ප්‍රතිපත්ති හොඳයි නම් ජාති ආගම අදාළ වෙන්නේ නැහැ රවිදු. මේ රටට අවශ්‍ය කරන්නේ ඒ නිදහස් චින්තනය, ඒ නිදහස් මනස. ඒ නිදහස් මනස දෙන්නේ නැතුව අපි ලඝු කරලා, අපි කොටු කරලා, අපි ගෝත්‍රික මානසිකත්වයකට පොළඹවමින් මේ වර්තමාන රජය කටයුතු කරමින් යනවා. ඒ නිසා අපි මේ පිළිබඳව කනගාටු වෙනවා. හැබැයි අපි පැහැදිලිව කියනවා මේ රටේ ජනතාවට ඒ දේශපාලන නිදහස දෙන්න, ඒ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දෙන්න. ඒ නිදහස තුල එයා කල්පනා කරලා හරි දේශපාලන තීන්දුව ගන්න. අද පළාත් සභා මැතිවරණ කල් දාලා, අද පළාත් පාලන මැතිවරණ අවුරුද්දකින් කල් දාලා කොහොමද දේශපාලන නිදහසක් එතන තියෙන්නේ? කොහෙද එතන ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් තියෙන්නේ? එතනින් කොහොමද අපේ ජනතා නියෝජිතයා මේ රටේ පාලකයා හැටියට පත් කරගන්නේ? ගමේ ප්‍රශ්නට, ගමේ ගැටලුවට, තමන්ගේ ඕමනා අවශ්‍යතාවයට තමන් තෝරගත්ත දේශපාලන නායකත්වයක් නැත්තම් එතන කොහෙද ප්‍රජාතන්ත්‍රවාදී? ඒක තමයි පළාත් සභාවටත් වෙලා තියෙන්නේ. ඒක නිසා අපි කියනවා එදා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරා ජාදු මැතිතුමාලා. වගේම ඒ තුල යම්කිසි රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් ගොඩ නැගුවා. ඒ ගොඩ නගපු ප්‍රජාතන්ත්‍රවාදය අද අපිට අහිමි වෙලා තියෙනවා.
එතකොට ඔබතුමා දැන් 69 ලක්ෂයකට චෝදනා කරනවා 69 ලක්ෂයක් විවේචනය කරනවා ආණ්ඩුව විවේචනය කරනවා. හරි ඔබතුමා කියන දැන් ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලනවා. ඔබතුමාට හිතෙන්නේ නැද්ද ඔබතුමාලා මේ රටේ දක්න ප්‍රශ්න වලට ගැටලු හොයන්න පුළුවන් කියලා ශක්තිමත් විපක්ෂයක් හිටියා නම් කියලා. මොකද මේ ගැටලු අස්සේ බොහෝ මිනිස්සු හිතනවා අපිටත් ශක්තිමත් විපක්ෂයක් හිටියා නම් කියලා. ඔබතුමාලා විපක්ෂයක් විදිහට ඔබතුමාලා කාර්යභාරය ඉෂ්ට කරලා තියෙනවද? රවින්දු ප්‍රථමයෙන් මම කියන්න ඕනේ මම 69 ලක්ෂයට චෝදනා කරන්නේ. 69 ලක්ෂය ඡන්දෙ දුන්න නායකත්වයට මේ වර්තමාන රජයට තමයි මම චෝදනා කරන්නේ. මේ ඇඟිල්ල දික් කරන්නේ මේ වර්තමාන රජයට සහ රජයේ ඉන්න මැති ඇමතිවරුන්ට කැබිනට් මණ්ඩලයට අගමැතිවරයාට ජනාධිපතිවරයාට. ඒකයි. එහෙම නැතුව ඡන්දෙ දුන්න අය කවදාකවත් හිතුවේ නෑනේ මේ ආණ්ඩුව මේ විදිහට කටයුතු කරයි කියලා. මේ රටේ 69 ලක්ෂයක් ජනතාව රටට ද්‍රෝහි වෙලා ඡන්දෙ ලබා දුන්නේ නෑ. මේ රටේ 69 ලක්ෂයක් ජනතාව පවුලක් නඩත්තු කරන්න මේ ඡන්දෙ දුන්නේ නෑ. මේ රටේ 69 ලක්ෂයක් විතර ජනතාව පොහොර ඇටයක් දැකපු නැති චීන අසූචිනාවකට ඩොලර් මිලියන 6.7ක් ගෙවන්න කියලා ඡන්දෙ දුන්නේ නෑ. මේ රටේ 69 ලක්ෂයක් ජනතාව සීනි වංචාව කරලා රුපියල් බිලියන 15ක් හරියම්බ කරගන්න කියලා මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ නෑ. 69 ලක්ෂයක් ජනතාව පොලිමේ ඉඳලා කිරිපිටි නැතුව, ගෑස් නැතුව, හාල් නැතුව, සැමන් නැතුව ගේන ගෑස් සිලින්ඩරේ ගෙදර පුපුරනකොට ඒකට ඡන්දෙ දුන්නේ නෑ. 69 ලක්ෂයට අපි ඇඟිල්ල දික් කරන්නේ නෑ. ඒ අය තමු විශ්වාස කරා මේ වර්තමාන රජය වෙච්ච පොරොන්දු ඉෂ්ට කරයි කියලා. හැබැයි වෙච්ච පොරොන්දු නෙමෙයි ඉෂ්ට කරන්නේ. ඒ නිසා අපි 69ට චෝදනා කරන්නේ. හැබැයි අපි පැහැදිලිව මේ රටේ දේශපාලන නායකත්වය ලබා ගැනීම සඳහා අවශ්‍ය කරන විපක්ෂයේ කාර්යභාරය කරමින් යනවා. ඒක කාටවත් අපිට ඇඟිල්ල දික් කරන්න බෑ. මේ රටේ ඉතිහාසයේ කිසිදු දේශපාලන පක්ෂයට කරන්න බැරි වෙච්ච ඉතාමත් සුභවාදී දේශපාලන ගමන් මාවතක මේ වෙනකොට මේ රටේ ප්‍රධාන විපක්ෂය හැටියට සමගි ජන බලවේගය ගමන් කරමින් යනවා. මට කියන්න රවිඳු ඉතිහාසයේ මොන දේශපාලන පක්ෂයද? ඉතිහාසයේ මොන රටේද? දේශපාලන පක්ෂයක් හැටියට ප්‍රධාන විපක්ෂය හැටියට කෝටි 100ක හරි මිලියන 100ක හරි සමාන කෝටි 10ක මිලියන 100ක රෝහල් උපකරණ රජයේ රෝහල් වලට ලබා දෙන්න කටයුතු කරේ. ඒ වගේම පාසල් වලට දුෂ්කර පාසල් වලට කම්පියුටර් නැති, පරිගණක නැති, ඒ වගේම පරිගණක පන්ති කාමර නැති, ඒ පාසුකම් නැති, ඉන්ටර්නෙට් නැති, අන්තර්ජාලය නැති මේ පාසල් වලට අවශ්‍ය කරන ඒ පාසුකම් සියල්ලක්ම ලබා දෙන්න විපක්ෂයක් හැටියට කටයුතු කරලා තියෙන්නේ කවුද? ඔය ඉන්න අනිත් හැම පක්ෂයක්ම හැම විපක්ෂයක්ම ආණ්ඩුවට ඇඟිල්ල දික් කර කර බැන බැන ඉන්නවා. හැබැයි විපක්ෂයේ ඉඳලා තමුන්ගේ කාර්යභාරය රට වෙනුවෙන් කරපු විපක්ෂයක් කියන්නේ පාකිස්තානයේ ප්‍රියන්ත මහත්තයව ගහලා මහත් දවාලේ තිරිසන් විදියට ඒ මනුස්සයාගේ ජීවිතය අහිමි කරා. ඒ මනුස්සයාගේ පවුලට රජයෙන් ආධාර කරන්න කලින් කවුද විපක්ෂය හැටියට ගිහිල්ලා ඒ පවුලට ආධාර කරේ? රුපියල් මිලියන 2ක් දෙන්න කටයුතු කරේ කවුද? එතකොට මේ රටේ අහිංසක මිනිස්සු රුපියල් 2800ක් දීලා ගෑස් සිලින්ඩරයක් ගන්නකොට පොලිමේ ඉඳලා කළුකඩ මුදලාලි රුපියල් 6000ට 8000ට ගෑස් සිලින්ඩරේ විකුණනකොට මේවා ගෙවල් වලට ගෙනල්ලා ගෙවල් ගිනි අරගෙන ගෙවල් ගිනිබත් වෙලා ජීවිත 7ක් විනාශ වෙලා ආණ්ඩුව තාම හරියට පරීක්ෂණයක් කළා නැහැ. ආණ්ඩුව මේ මිනිස්සුන්ට වන්දි දීලා නැහැ. හැබැයි විපක්ෂය ප්‍රධාන විපක්ෂය ඒ ජනතාවට ආධාර කරා වන්දි දුන්නා. එතකොට අපි විපක්ෂයේ කාර්යභාරය අද ගෝවියා වෙනුවෙන් මැදිහත් වෙලා තියෙනවා, දීවරයා වෙනුවෙන් මැදිහත් වෙලා තියෙනවා, පොහොර ප්‍රශ්නෙට මැදිහත් වෙලා තියෙනවා, ගුරුවරුන්ගේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා තියෙනවා, පාර්ලිමේන්තුව හඬ නගනවා. අපි අපේ යුතුයකම වගකීම මහපාර කරනකොට, අපි ක්‍රියාකාරී දේශපාලනය කරනකොට ඊට ඔබට ගිය ඉතිහාසයේ කවදාකවත් නොකරපු කිසිම විපක්ෂයක් අපෝසත් වෙච්ච ජනතා සේවයක් කරනවා. මීට වඩා මොකද්ද කරන්න කියන්නේ? හරි අපෙන් බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ රජයේ බලය ලබා ගන්න. අපි පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න කටයුතු කරන්නේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ අයිතිය අපි ගරු කරනවා රවින්දු. මේ රටේ ජනතාව බහුතරයක් ඡන්දෙ දීලා තියෙනවා මේ වර්තමාන රජයට. එහෙම තියෙනකොට කුමන්ත්‍රණ කරලා ඔලුගිනි මාරු කරලා මේ රටේ බලය ලබා ගන්න අපි සූදානම් නැහැ. මේ ආණ්ඩුවට කියනවා කරුණාකරලා ඡන්දයක් තියන්න. ඒ ඡන්දෙදි
අපි සමගි ජන බලවේගය හැටියට මේ රටේ ජනතාවගේ ප්‍රසාදය ලබාගෙන අපි ජයග්‍රහණය කරනවා. ඒ කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මේ වෙනකොට අපි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ගමට එන්න අපිත් එක්ක. ඇවිල්ලා බලන්න අපේ සාකා සමිතිය අපි පිහිටලා තියෙනවා. අපේ චර්ව සංවිධාන පිහිටලා තියෙනවා. අපේ කාන්තා සමිති පිහිටලා තියෙනවා. හරි. අපි විහිදුම් බලකාය අපි මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. ඒත් එක දිනුම කමිටු ආරම්භ කරලා තියෙනවා. මේ සංවිධානය කරලා තියෙනවා. මේවල ප්‍රගතිය ලියලා තියෙනවා. පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු කරලා තියෙනවා. පක්ෂයක් හැටියට පක්ෂය ශක්තිමත් කරන්න අවශ්‍ය කරන කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒත් එක්කම ජනතාවගේ ප්‍රශ්න ගැටලු පිළිබඳව මම අර කලින් කෝවාගේ පාර්ලිමේන්තුව පිටත් මහපාර සටන් කරනවා. ඒත් එක්කම අපෙන් වෙන්න ඕන යුතුයකම් වගකීමත් අපි ඉෂ්ට කරනවා. ඒක නිසා මේ රටේ කවදාක්වත් තිබුණ නැති වැදගත් දේශපාලන පක්ෂයක් සහ විපක්ෂයක් බවට මේ පක්ෂය පත් වෙලා තියෙනවා. අපි අහන්නේ ගිහිල්ලා දැන් 17 තියනවද? දැන් ලුණු නැද්ද? සැපද? හොඳද? එහෙම අහන්න පක්ෂයක් නෙමෙයි අපි. මිනිසුන්ට කන්න නැත්තම් කන්න දෙන්න අවශ්‍ය කරන කටයුතු සකස් කරමු පක්ෂයක්. හරි. ඒ වගේ වගකීමක් සහිතව කටයුතු කරන දේශපාලන පක්ෂයක්. ඒකෙන් දේශපාලන වාසි ලබා ගන්න පක්ෂයක් නෙමෙයි. ගෑස් පුපුරනකොට අපිටත් තිබුණා ගිහිල්ලා ඒකට මේ තවත් අවුස්සන්න මේ ගින්න තව වැඩි කරන්න. එහෙම කරේ නැහැ. ඒ මිනිස්සු අසරණලා ඉන්නකොට ඒ මිනිසුන්ගේ ගිහිල්ලා ඇහුවේ නැහැ අපි සැපද කියලා. ඒ මිනිසුන්ට ගිහිල්ලා ගේ හදාගන්න, කුස්සිය හදාගන්න, ළමයින් ඉස්කෝලේට අරින් අවශ්‍ය කරන ප්‍රතිපාදන ටික ලබා දුන්නා. ඒක තමයි අපේ යුතුයකම, අපේ වගකීම. ඒක තමයි අලුත් දේශපාලනේ මේ රටේ ජනතාව මේ රටේ තරුණයා බලාපොරොත්තු වෙන්නේ. ඒක අපි විපක්ෂයක් හැටියට කරනවා. බොහොම වැදගත් තැනකට ඔබතුමා අපේ සාකච්ඡාව අරගෙන එනවා. පාස්කෘත බෝම්බ ප්‍රහාරය එල්ල වෙලා දින දහසකටත් අධික කාලයක් ගත වෙලා තියෙන්නේ. කතෝලික ජනතාව වෙනුවෙන් ඔබ තරුණ නායකයෙක් ඔබතුමා කියනවා රට ගොඩනගන්නට ඕනි කියලා. ඔබතුමාටත් ඒ වෙනුවෙන් වගකීමක් තියෙනව නේද? සා වර්තමානයේ මේ පාස්කෘත බෝම්බ ප්‍රහාරයේ ප්‍රශ්නේ ජනතාව විශේෂයෙන්ම දේශපාලන පක්ෂ හිඟන්නගේ තුවාලේ කරගෙන තියෙනවා කියලා ඔබතුමාට හිතෙන්නේ නැද්ද? අනිවාර්යෙන්ම මේක හිඟන්නගේ තුවාලේ කියන්න එපා රවිදු. ඒකට මම විරුද්ධයි. තුවාලේ වේදනාව තියෙන මිනිස්සයා තමයි දන්නේ ඒක කොයිතරම් රිදෙනවද කියලා. ඒ නිසා මේ ප්‍රශ්නේදී ඔබට මට දැනෙන්නේ නැති යමක් රටට දැනෙනවා. ඒ නිසා අපි මේක ඊටාම සංවේදී මාතෘකාවක්, අපි මේක සංවේදී බව දැනගෙන කතා කරන්න අවශ්‍යයි. මීට දින කීපයකට කලින් උජිත අප්පුහාමි මැතිතුමා අවුරුදු 3ක, අවුරුදු 12ක, අවුරුදු 13ක කාන්තාව දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් සියදිවි නසා ගත්තා. තුමාගේ ආදරණීය බිරිඳ අටුවපිටිය බෝම්බෙන් ජීවිතක්ෂරපත් වුණා. දරුවෝ දෙන්නගේ ඔළුව තුවාල වෙලා අදටත් එයාගේ වේදනාවෙන් ඉන්නේ. එතකොට එහෙම පසුබිමක් තියෙන පවුල් ගණනාවක් තියෙනවා. හරි. එතකොට අපිට මේ ප්‍රශ්නේ ලඝු කරන්න, කොටු කරන්න පුළුවන් කමක් නැහැ. හරි. මේ ආණ්ඩුව මේ ප්‍රශ්නේ විසඳන්න කටයුතු කරනවා කියලා අපිට දැනෙන්නේ නැහැ. එහෙම දැනෙනවා නම් අක්බර් මීට සතියකට උඩදී නිදහස් කරා. ජමීතේ ඉස්ලාම් සංවිධානයේ ප්‍රධානියා. එතකොට එතුමා අපදීලා නිදහස් වෙනවා. සරත් වීරසේකර මැතිතුමා කියනවා එතුමාත් ප්‍රධාන පෙළේ උපදේශකයෙක් මේ බෝම්බෙත් ක්‍රියාත්මක කිරීමේදී. අපිට තේරෙන්නේ මෙතන මේගොල්ලෝගේ ක්‍රියාදාමය මොකද්ද මේ කරන්නේ කියලා. ජනාධිපති විමර්ශන කොමිසමේ වෙළුම් 22 ඉදිරිපත් කරන්න බැරි වෙච්ච ආණ්ඩුව. ජනාධිපති විමර්ශන කොමිසමෙන් ඉදිරිපත් කරපු එකම වෙළුමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න බැරි ආණ්ඩුව. ඒක නිසා රවින්දු මේක හිඟන්නගේ තුවාලේ කියලා කවදාකවත් අර්ථකථනය කරන්න එපා. ඒක වැරදි. මේක වේදනාවක් තියෙන මේ ප්‍රශ්නේ අපි හිතනවට වඩා ගැඹුරෙන් දැනෙන පිරිසක් ඉන්නවා. හරි. ඒ නිසා මේ ප්‍රශ්නය निराකරණය කරන්න මේ රජයට උවමනාවක් නැහැයි කියන එක අද පැහැදිලි. ඒක කතෝලික ජනතාව හැටියට අපිට තේරෙලා තියෙන්නේ. අපි ඒක තේරුම් අරන් තියෙනවා. හැබැයි අපේ විශ්වාසය තියෙනවා දෙවියන් කෙරේ. මේ රට තුල, මේ ලෝකයේ තුල දේව රාජ්‍යයක් ගොඩනැගීම සඳහා අවශ්‍ය කරන ඒ විශ්වාසය අපි තුල තියෙනවා. ඒ විශ්වාසය තුල අපි කටයුතු කරනවා. ඒක නිසා දෙවියන් අපි විශ්වාස කරන දෙවියන්ට සියල්ල කළ හැකියි. මේ අපරාධය කරපු, මේ අපරාධය කරන්න මුල පෙරපු, මේ අපරාධය කරන්න
පහසුකම් දුන්න මහමොල කරුවන් ඇතුළු එකී මෙකී ගෑවිච්ච හැම කෙනෙකුටම මේකට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඒක වළක්වන්න බෑ. මේ ජනතාවට යුක්තිය හොයන්න ජනතාවගේ සාධාරණය වෙනුවෙන් යම්කිසි දේවල් ටිකක් කරලා තියෙනවද? මේ ජනතාවට ඇත්තටම සාධාරණයක් ඉෂ්ට වෙන්නේ කවද්ද? අපි පැහැදිලිව කියනවා රවිඳු විශේෂයෙන්ම සමගි ජන බලවේග රජයක් තුළ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වය තුළ මේ වර්තමාන ආණ්ඩුව ඉදිරිපත් නොකරන වෙළුම් 22ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මම මේක පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරලා තිනවා. මේක පාර්ලිමේන්තුවේ හැන්සාට්ගත වෙලා තිනවා. ඒ විතරක් නෙමෙයි මේ නිර්දේශ අපි ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. ඒකට අවශ්‍ය කරන දේශපාලන නායකත්වය අපි ලබා දෙනවා. ඒ නිසා මේ හංගගෙන ඉන්න ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවේ තොරතුරු විතරක් නෙමෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් කොළඹ අපරාධ පරීක්ෂණ කොට්ටාසයේ තියෙන තොරතුරු සියල්ලක්ම නීතිපතිවරයා හරහා ඒ සියලුම ලිපිගුණු ඉදිරිපත් කරලා මේ වැඩිකරුවන්ට දඩුවම් දෙන්න අවශ්‍ය කරන නීති රාමුව අපි සකස් කරනවා කියන එක බොහොම වගකීමෙන් කියනවා. පොරොන්දුවක් බලයට පත් වුණාට පස්සේ අමතක වෙන විදිහේ පොරොන්දුවක්ද? මෙහෙමයි අපිට මේ ප්‍රශ්නේ දැනෙන ගැටලුවක් රවිදු. ඒක නිසා අපිට මේ රටේ ජනතාවට බුරු පොරොන්දු දෙන්න අවශ්‍යතාවයක් නැහැ. එදා පාස්කු ඉරු දින ත්‍රස්ස ප්‍රහාරය එල්ල වුණාම ඒක ඇඟිල්ල දුක්ුනේ යහපාලන ආණ්ඩුවට. හැබැයි අද පැහැදිලි යහපාලන ආණ්ඩුව ගත්ත තීන්දුව ජනාධිපති විමර්ශන කොමිසම පත් කරේ යහපාලන ආණ්ඩුව. යහපාලන ආණ්ඩුව විසින් පත් කරපු ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවත් ඉදිරිපත් කරගන්න බෑ මේ වර්තමාන රජයට. ඒ විතරක් නෙමෙයි යහපාලන ආණ්ඩුව තුල තමයි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කරේ. ඒතර ඒ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ තමයි කියන්නේ මේ බෝම්බය පිපිරවීම සඳහා කටයුතු කරපු පුද්ගලයන් යම් ආකාරයෙන් ඉදිරියේ පවත්වන ජනාධිපතිවරණයක අවශ්‍ය කරන ඒ දේශපාලන වාසිය ලබා ගන්න කටයුතු කරාද කියන කාරණේ මතුවෙන්නේ අන්න ඒ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවේ. එතකොට අපි එනිසා බොරු පොරොන්දු දෙන්න අවශ්‍ය කරන කණ්ඩායමක් නෙමෙයි. අපිට කාවත් ආරක්ෂා කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ පිළේ එහෙම දේශපාලන රැකවරණයක් බලාපොරොත්තු වෙන කිසිම කෙනෙක් නැහැ. ඒක නිසා අපි පොරොන්දුවට එහා ගිය මේ රටට ප්‍රතිඥාවක් ලබා දීලා තියෙනවා. සාකච්ඡා අවසාන භාගයට අපි ළඟා වෙනවා. ඔබතුමා දේශපාලනයට එන්නේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආభాෂයත් එතුමත් එක්ක තමයි එන්නේ. එතකොට ඔබ හිතන විදිහට වර්තමානයේ මේ තියෙන රටේ තියෙන ගැටලු වලට වැඩිපුරම ගැළපෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ප්‍රතිපත්තියද එහෙමත් නැත්නම් සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රතිපත්තියද ප්‍රායෝගිකවම? නෑ රනිල් වික්‍රමසිංහ මහත්මයාට එතුමා අපේ හිටපු නායකයා හැටියට එතුමාට ලොකු ගෞරවයක් මගේ තියෙනවා. හැබැයි අපේ වර්තමාන දේශපාලන නායකයා සජිත් ප්‍රේමදාස මහත්මයා එතුමා මේ රට කෙරෙහි දක්වන ඒ දේශපාලන ප්‍රතිපත්තීන් දේශපාලන නායකත්වය මං හිතන්නේ නෑ කිසිදු නායකයෙකුට සම කරන්න පුළුවන් කියලා. ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා මේ රටේ විපක්ෂ නායකවරයා හැටියට මේ වෙනකොට මේ රටේ හැම ප්‍රශ්නකදීම ඍජුව හිටගත්තා. ඉන්දියාවෙන් අහනකොට ලංකාවට අවශ්‍ය කරන ආධාර ටික දෙන්නද කියලා එතුමා ඉන්දියාවට කිව්වා ඒ මුදල් ටික දෙන්න. ඒ නිසා තමයි අද මුදල් ඇමතුමාට පුළුවන්කම ලැබිලා තියෙන ඉන්දියානු විදේශ කටයුතු ඇමතිවරයාට කතා කරලා ඩොලර් බිලියන 1.5ක ආධාරයක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරා. ඒ වගේම ඩොලර් මිලියන 900ක ආධාරයක් ලැබුණේ අපේ නායකතුමා එදා ඉන්දියාවත් එක්ක කරපු සාකච්ඡාව තුළ. ඒ විතරක් නෙමෙයි චීනය සමගත් එතුමා කතා කරලා එතුමා ඒ අවශ්‍ය කරන ආධාර ලබා දීම සඳහා කටයුතු කරන්නට යෙදුණා. ඉතින් ඒක නිසා මේ රටේ කුහක දේශපාලනයෙන් තොර වෛරීය දේශපාලනයෙන් තොර මේ රටේ හොරකම මැරකම ජඩකම නැති දේශපාලන ගමන් මාවතක දේශපාලන නායකත්වයක් තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ රටේ ආර්ථිකය ගොඩගන්න මේ රටේ ජාතික සම්පත් ආරක්ෂා කරන්න මේ රටේ සංහිඳියාව ගොඩනගන්න ජාතීන් අතර එකමුතුකම ගොඩනගන්න ඒ වගේම මේ රටට බලාපොරොත්තුවක් ඇති කරන්න ඒ වගේම කවමදාක්වත් ක්‍රියාකාරී දේශපාලන හොරකම වංචාවට ඉඩ නොදුන්න පුද්ගලයෙක් හැටියට එතුමාගේ ආදරණීය පියා ශ්‍රීමත්
රණසිංහ ප්‍රේමදාස මැතිතුමා අපේ අතරින් වෙන් වුණා. එතුමාගේ දේශපාලන ගමන් මාවත එතුමාගේ අභාවයත් එක්ක ආරම්භ කරපු නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඉතින් ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාට කවදාක්වත් කළු ලප නැහැ. එතුමා මේ රටේ ජනතාව වෙනුවෙන් තමන්ගේ ජීවිතේම අද කැප කරලා තියෙනවා. පරපුරක් නැහැ. දේශපාලන වශයෙන් ආරක්ෂා කරන්න ගොඩනගන්න කණ්ඩායමක් නැහැ. එතුමාට තියෙන්නේ එක අරමුණයි එක පරපුරයි අපේ රටේ ජනතාව සහ රටේ අනාගතය. ඒක ගොඩනගන්න තමයි එතුමා කටයුතු කරන්නේ. ඒක නිසා මම විශ්වාස කරනවා මේ රටේ පිරිසිදු දේශපාලන නායකයෙක් හැටියට ඉන්නවනම් මේ අපිරිසිදු වෙච්ච දේශපාලන ප්‍රවාහය තුල ඒ පිරිසිදු දේශපාලන තර්කය වෙන කවුරුත් නෙමෙයි ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා. අවස්ථාවක් ලැබුණොත් නැවතත් එක්සත් ජාතික පක්ෂය ගොඩ ගන්න නැවතත් ප්‍රතිසංවිධානය කරන්න ඔබතුමා යන්නේ නැති වෙයිද? මේම අපිට අපේ පරණ පක්ෂය එක්සත් ජාතික පක්ෂය අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක විරෝධතාවයක් නැහැ. අපේ විරෝධතාවය අපේ අරගලය තියෙන්නේ මේ වර්තමාන රජයේ ක්‍රියාදාමය පිළිබඳ. මොකද මේ රජය තමයි මේ රට මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ. රට ණය කරලා රට අර්බුද ගණනාවකට ගෙනල්ලා ආහාර හිඟයක් දක්වා මේ රට පත් කරලා තියෙන රජය. ඒක නිසා රජය සමගයි මේ අරගලය තියෙන්නේ. ගොඩ ගන්න අපිට තියෙන්නේ මේ රට. මේ කාරණා දෙක අපි හොඳට තේරුම් අරගෙන තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමාට. කොහොමද මේ ස්තුතියි. හෙට සුබ වෙනතුරු සත්‍ය හෙළි වෙනතුරු ටොක් 24 අවදියෙන් අපි තවත් ටොක් 24 වැඩසටහනකින් නැවත හම්බ වෙමු.